සෙල්ලම් නෙවෙයි. ක්‍රීඩා. ඉදිරිපත් කරන්නේ නිෂ්මං රණසිංහ. තිසර අන්තර්ජාල ගුවන්විදුලියේ. සාමාන්‍යයෙන් අපි දන්නේ පුද්ගලයෙක් බොහෝ වෙලාවට මේ එක දෙයකට සමත්කම් දක්වනවා කියලා. එහෙම නැති පුද්ගලයෙක් අපිට හම්බ වෙනවා. මේ කතා කරන පුද්ගලයා විතරක් නෙමෙයි ඒ පවුලම විවිධ සමත්කම් තියෙන පවුල. ඒ සමත්කම් තියෙන්නේ වැඩියෙන්ම ක්‍රීඩාවත් එක්ක. ශ්‍රී ලංකාව බිහි කරපු ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකුට යන්න පුළුවන් උපරිම දුර ගියපු බොහෝ වෙලාවට ඔලිම්පික් තරඟ වලට සහභාගී වෙලා සහභාගීත්වයේ පමණක් ප්‍රකාශ කරලා එන මට්ටමේ ක්‍රීඩා ගොඩක් ලංකාවේ තියෙනවා. බොහොම අභියෝගාත්මක විදිහට ලෝකයේ අංක 8 ක්‍රීඩකයා ඔලිම්පික් තරඟයේදී පරාජය කරන්න සමත් වෙච්චි ශ්‍රී ලංකාව බිහි කර සුපිරිම බැඩ්මින්ටන් ක්‍රීඩකයා නිලුක කරුණාරත්න තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. අයබෝන් නිලුක. අයබෝන්. නිලුක මේ ගමන මේ පවුලේ සියලු දෙනාගේ සහයෝගය උපරිමයෙන් ලබාගෙන ආපු ගමන. හැබැයි මේ විල්ලුද පළස් මතින් ආපු ගමනක් නෙමෙයි. කොහොම බාධක කම්කටොළු කකුලෙන් ඇදිලි බොහොම තියෙද්දී ආපු ගමනක්. අද වෙනකොට ශ්‍රී ලංකාව නිර්මාණය කරපු ජාතික සුරතා වැඩිම බාර ගන්නා දිනාපු ලෝකයේ ඉහළටම නම ගිය බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න. මොකක්ද හිතන්නේ මේ ගමන සම්බන්ධයෙන්? මම හිතන්නේ ඕනම ශේෂ්ත්‍රයක දක්ෂයෙක්ට ඔහුගේ ඇචීව්මන්ට් එක ඇවිල්ලා ඔහු ජයග්‍රහණය කරන දේවත් ඔහුට ලැබෙන ප්‍රතිඵල වලටත් වඩා මම හිතන්නේ ඔහුගේ ගමන තමයි ඇචීව්මන්ට් එක. ඒ ගමන අපි පිටිපස්ස හරලා බලනකොට ඒ ගමනේ වටිනාකම අපි ජයග්‍රහණය කරන දෙයට වඩා අපේ ජීවිතයට වටිනවා. මම හිතන්නේ මට පිටිපස්සට හැරලා බලනකොට ඒ ආපු ගමන දිහා මට විශ්වාස කරන්න අමාරුයි. ඇත්තටම අපි මම පාස් කරගෙන ආපු සියලුම කඩයින් මූණ දීපු අභියෝග ඒවා ජයග්‍රහණය කරපු ආකාරය ඊට පස්සේ ඒවට සමාජලට පසුබෑමට ලක්ුණු ආකාරය නමුත් ඒ සියලු දේවල් පසු කරගෙන ඇවිල්ලා යම් කිසි තැනක දැන් ඉන්නවා ඒ ගැන සතුටුයි. හොඳයි දැන් ඊටමත් වටිනම නිලුක කරුණාරත්න වගේ ක්‍රීඩකයෙක්ගෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන දකින්න ඇයට ගන්න දෙන ලොකු උපදේශ තමයි මේ අභියෝග ඉදිරියේ නොසලුනේ කොහොමද කියන කාරණා. මේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි. සමහර විට ක්‍රීඩාවක නිරත වෙන ක්‍රීඩකයෙකුට විතරකුත් නෙමෙයි. මිනිස්සුන්ට තදගත්තේ ඔබ කොහොමද මනස ශක්තිමත් කරගත්තේ මේ කාරණේ ජයග්‍රහණය කරන්න? පැහැදිලිවම අපිට ක්‍රීඩාව කියන්නේ අනිවාර්යයෙන්ම මම හිතන විදිහට අපි ක්‍රීඩාව වෘත්තිමය මට්ටමට අපි පටන් ගන්නවා නම් අපි මේ ක්‍රීඩාව අපි ඕනම ශේෂ්ත්‍රයක් වෘත්තීය මට්ටමට අපි යනවා නම් අපි යන්න ඕන ඉලක්කයකට ඒ වගේම තමයි අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය හඹා යා යුතුමයි. ජයග්‍රහණය තමයි අපේ අන්තිම ඵලය වෙන්නේ අපි වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් වෙනවත් එක්කම. ඉතින් ඒ මට්ටමට යනකොට අපි තේරුම් ගන්න ඕන අපිට වටපිටාව වෙන අභියෝග මොනවද? අපිට එන්න පුළුවන් අභියෝගවල තියෙන බරපතලතාවය. ඉතින් ඒවට අපිට මුහුණ දෙන්න පුළුවන් ශාරීරික වශයෙන් ශක්තිමත් වෙලා මදි. නමුත් අපිට හොඳ මානසික මට්ටමක් මානසික ශක්තියක් ඕනේ විශේෂයෙන්ම ලංකාව වගේ තුන්වන ලෝකේ රටකට දිනුවමින් පවතින රටකට තියෙන අභියෝග අති විශාලයි ක්‍රීඩාව පැත්තෙන්. ඉතින්
මම හිතන්නේ මගේ කුඩා කාලේ ඉඳන්ලාම මගේ ගෙදර ක්‍රීඩා පරිසරයක් තිබ්බා. ඒ වගේම ක්‍රීඩාවෙන් තිබුණු තියෙන පරිපාලන ප්‍රශ්න, ඒ වගේම ක්‍රීඩා කරනකොට ඇති වෙන ප්‍රශ්න, ඒ සියලු දේ ගැන පොඩි කාලේ ඉඳන්ම මට තාත්තගෙන් අම්මගෙන් සහ අපේ පරිසරයෙන් අපිට ඒ කියන්නේ මේ ප්‍රශ්න විසඳ ගන්න කතා කරන්න පුළුවන් සාකච්ඡා මණ්ඩපයක් ගෙදර හැදෙනවා. අති විශාල ලෙස මම හිතන්නේ ඒක තමයි ඔයා කිව්වා වගේම දැන් කියවපු කාරණා තමයි මූලිකම දේ. ගෙදර ඇවිල්ලා අපි ඔය හැම ප්‍රශ්නෙම කතා කරනවා. ඉතින් ඒක මම හිතන්නේ සාකච්ඡාව සහ සංවාදය. සාකච්ඡාව කියලා කියන්නේ සාමාන්‍ය සාමකාමී වෙන දෙයක්. සංවාදය ටිකක් සරට යනවා. ඉතින් ওই සංවාදයේ අන්තිම ප්‍රතිඵලය වෙන විසඳුම. ඉතින් අපි කොහොමද මේක විසඳගන්නේ මේ ප්‍රශ්නෙන් ගොඩ එනකොට ප්‍රශ්නයක් අරගෙන අපි ගෙදර එනකොට ඒක ටිකක් මානසික වශයෙන් අපහසුතාවයක තත්ත්වයක් තමයි එන්නේ. එතකොට ගෙදර ඇවිල්ලා ඕකට සාකච්ඡා කරලා ඊට පස්සේ විවාදයකට ගිහිල්ලා ඕක සැහැණ ප්‍රශ්නයක් වෙලා කොහොම හරි ඕක විසඳගන්න ගේ ඇතුළේම ඉඳගෙන තමයි අපි ඒකට ඊට පස්සේ ගිහිල්ලා සමාජයේ මුණ දෙන්නේ. ඔව් දැන් මේ සැර සාකච්ඡාවල ප්‍රතිඵලය තමයි සැර ජයග්‍රහණ. ඔව්. ඔව් බොහෝ වෙලාවට අපි අවුරුදු 14 දී පමණ තමයි හිතන්නේ ජාතික සූරතාවයට අවුරුදු 16 2000ක වර්ෂ. අවුරුදු 14 දී තමයි ජාතික සූර ඉදිරිපත් වෙන්නේ. ජාතික තලයට එන්නේ 14 දී. පළවෙනි දේශ සංචාරය. ඔව්. ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. අවුරුදු 16 ඉඳලා එක දිගට ජාතික සූරය බඩපත් 11 වසරේ සිට. ඔව්. මේ කාරණා ඔක්කොමත් එක්ක ලුවි කරුණාරත්න කියන්නේ නිලෝකේ තාත්තා ගත්තම ක්‍රිකට් ක්‍රීඩකේ බැඩ්මින්ටන් ක්‍රීඩකේ දෙකම දැන් මේ කාරණා දෙකම කරන්නේ මේ පොල්ලේ මල්ලි. ඔව්. ඔහු බැඩ්මින්ටන් ක්‍රීඩකෙට පමණක් නෙමෙයි මල් ක්‍රීඩකයට තම දක්ෂතාව දක්වපු කෙනෙක්. ක්‍රිකට් ක්‍රීඩකෙට දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජික කියලා ඉන්න චාම්පියන් කරුණාරත්න. මේ කාරණා දෙක අනිත්‍යයට බලපෑවේ නැද්ද? මේ තාත්තට පුළුවන් හැකියාවන් දෙකම අනිත්‍යයට තිබුණේ නැද්ද? ඇත්තටම මම ක්‍රිකට් ක්‍රීඩා කරා. ක්‍රිකට් මම හොඳින් ක්‍රීඩා කරා. මම මුලින්ම ධර්මාශෝක විද්‍යාලයේ ඉන්නකොට අnder 13 ටීම් එකට උපුල් තරංගත් එක්ක ඕපන් කරන්න අශෝක මට එයාගේ සර්නේම පොඩක් මතක අමතකයි. එයා තමයි අපිව සිලෙක්ට් කරේ. ඒ අවස්ථාවේදී තමයි මම 13 15 කණ්ඩායමට සිලෙක්ට් වුණ අවුරුද්දේ තමයි මම කොළඹ රාජික විද්‍යාලයට එන්නේ. ඒක උපුල් තරංග ක්‍රීඩා කරනවා ඉතාමත් හොඳින්. එයාත් එක්ක හොඳ ඕපනර් කෙනෙක් යාට අශෝක සර්ට සෙට් කරන්න බැරි වුණා. ඉතින් මම එකපාරටම ක්‍රිකට් පටන් අරගෙන මගේ ක්‍රීඩා විලාසයත් එක්ක හොඳ ඕපනින් පෙයාර් එකක් එයාට හදන්න එයාට උපුල් තරංගට සෙට් වුණා. නමුත් මට ඒක කරන්න බැරි වුණා. මම ඒ අවුරුද්දේ තමයි කොළඹ රාජික විද්‍යාලයට අපේ මමත් මල්ලත් දෙන්නත් එක අවුරුද්දේ රාජික විද්‍යාලයට එනවා. ඊපස්සේ ක්‍රීඩාව මුල් කරගෙන බැඩ්මින්ටන් ක්‍රීඩාව මුල් කරගෙන ඊට පස්සේ රාජික විද්‍යාලෙත් මම ක්‍රිකට් ක්‍රීඩා කරා. අnder 15 අපි ඕල් අයිලන්ඩ් චැම්පියන්ස්ලා වෙනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව මට හොඳටම සෙල්ලම් කරන කාලේ අnder 15 17 ක්‍රීඩා කරන කාලේ රාජික විද්‍යාලෙත් මගේ තාත්තා ලංකාවේ හිටියේ නෑ. ඒතකොට එයා එංගලන්තේ හිටියේ. නමුත් එයා මම තාමත් හිතන්නේ එයා මම හොඳට ක්‍රීඩා කරන කාලේ එයා ලංකාවේ හිටියා නම් මට සහයෝගය දක්වන්න. ඒ කියන්නේ මාව මෙහෙවන්න අනිවාර්යෙන් මම එහෙනම් ක්‍රිකට් ක්‍රීඩා කරනවාමයි. මොකද එච්චර දක්ෂතාවයක් මම ක්‍රිකට් ක්‍රීඩා අnder 15 වගේ වෙනකොට මම පෙන්නුම් කරා. ඒ කාලේ තමයි තාත්තා හිටපු නැති තාත්තා අවුරුදු එකමාරක් දෙකක් වගේ කාලයක ඉංගලන්තේ හිටියා. ඒ කාලේ තමයි මොකද අපිට හැමතිස්සෙම එළියේ සෙල්ලම් කරන්න ඕනේ ක්‍රිකට්. අපිට අවුට් ස්ටේෂන් යන්න වෙනවා. එතකොට අපි ටීම් එකත් එක්ක එළියට යනවා. ගොඩාක් එළියේ වෙන එළිය ගත කරන්න තියෙන කාලය වැඩි. ඒ කියන්නේ දරුවෝ 4 දෙනෙකුත් එක්ක අම්මට මේ වැඩේ කරන්න කල්පනා කරන්න අමාරු. ඉතින් ඒක නිසා බැඩ්මින්ටන් කියලා කියන්නේ බොහොම සිකියුර් ගේම් එකක්, ඉන්ඩෝ ගේම් එකක්. බොහොම ආරක්ෂිතයි. ඉතින් අම්මා කල්පනා කරා බැඩ්මින්ටන් මමත් කල්පනා කරා. මමත් ඒකට බැඩ්මින්ටන් තාමත් හොඳින් සෙල්ලම් කරනවා. බැඩ්මින්ටන් මම තෝරගන්නවා මගේ ෆස්ට් ස්පෝර්ට් එක. ඊට පස්සේ බැඩ්මින්ටන් කන්ටිනියු කරනවා. ඔව් දැන් මේ අශෝක සර්ගෙන පොඩ්ඩක් අපිට මතක තියෙනවා කතා කරන්න පුළුවන් කාරණයක් ආවා මේ අශෝක සර් අවුරුදු 13 15 කණ්ඩායමේ ආරම්භක පිටවරද දෙන හැටියට තෝරන පුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායම නායකත්වයේ දරනවා. ඒ වගේම මේ ඔව් අවුරුදු 19 15 ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හැටියට ඉද්දි ඔබ ජාතික සූරයා බැඩ්මින්ටන් නිවහනේ තමයි ඔවුන්ගේ නවාතැන් කඩුවේ තිබුණේ. ඔව්. එතකොට මොනවද මේ ඒ කියන්නේ මේ අපූර්වත්වය කොහොමද විඳින්නේ මාර්ග දෙකක ගිහිල්ලා
මම හිතන්නේ පුල් තරඟ කියලා කියන්නේ දැන් මම ක්‍රීඩාව පැත්තෙන් බැලුවොත් පුල් තරඟ කියලා කියන්නේ අතිශය ටැලන්ට් එකක් තියෙන ක්‍රීඩකයෙක්. අපිට දැන් අපේ ලෝකේ ක්‍රීඩකයන් ඉන්නවා සමහරලාට තමන්ගේ තියෙන කැරක්ටර් එක මැනේජ්මන්ට් එක හින්දා ටැලන්ට් එක අඩුයි. නමුත් කැරක්ටර් වයිස් මැනේජ්මන්ට් පැත්තෙන් එයාලා අති දක්ෂයෝ හින්දා කුඩා කල සිටම ඒගොල්ලෝ එයාගේ ටැලන්ට් එකකට වඩා මේ මැනේජ්මන්ට් කැරක්ටර් එක ගොඩනගාගෙන ඒගොල්ලෝ ජාත්‍යන්තර මට්ටමට යනවා. සමහර ක්‍රීඩකයෝ ඉන්නවා එයාලගේ මැනේජ්මන්ට් කැරක්ටර් එකට වඩා ටැලන්ට් එක කියන එක අති විශාලයි. ඒ වගේ ටැලන්ට් එක අති ඉතාමත් ඉහළ ක්‍රීඩකෙක් තමයි පුල් තරංග කියලා කියන්නේ. ඉතින් මට ගොඩාක් සතුටින් මගේම බැච්මේට් කෙනෙක් කියන්නේ මගේම වයසේ ක්‍රීඩකයෙක් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකවරේ ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ අති විශාල පෙරලියක් කරපු ක්‍රීඩකයෙක් ඕපනින් පෑරයක් හැටියට ඉලගත් දිල්ෂාන් එක්ක මම ඉතාමත් සතුටු වුණා ඔහුට ලංකාවේ නායකත්වය හම්බුන වෙලාවේ ඒ අවස්ථාවේ මම ඔහුට සුබපැතුමකුත් යවුවා. ඉතින් ඉතාමත් සතුටුයි ඔහු ගියපු ගමන ගැන. ඔව් දැන් අපි මේ ක්‍රිකට් වලට පුල් තරංගයේ ගෙදර පොලේ පසුමත් එක්ක ආවා. නැත්නම් අපි බැඩ්මින්ටන් පැත්තට ගියාම ඔබ තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලියකදී ජයග්‍රහණ ලැබපු එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රීඩකයා. ඔබ අතින් පරාජයටපත් වෙන්නේ ලෝකයේ අංක 8ට සිටපු ජපාන් ක්‍රීඩකයා. ඔව්. තරගයෙන් පස්සේ ක්‍රීඩකෝ ඔබ ජාත්‍යන්තර මට්ටමේ ඒකට ඒ වෙනකොට ලංකාවේ ක්‍රීඩකෙට වෙන උපරිම තැන මම හිතන්නේ මුල් 30ට ආසන්න වෙයි. 20 ගණන් පළවෙනි 16ට ආවා. පළවෙනි 16 හිටියේ. ඔව්. ඒ කියන්නේ ඒ තරම් ඉදිරියට ආගෙන හිටිය ක්‍රීඩකෙක්. මේ ගනුදෙනුව තියෙනවා. මොනවද ජපාන් ක්‍රීඩකයන් ඔබට දැනගන්න ලැබෙන්නේ සහ තරගය ගැන ඔහුට තිබිච්ච කතාව? එනිතා වැදගත් වෙන්නේ ඔහු ඔබ ගැන කියපු ටික තරගෙන් පස්සේ. ඔව් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ ශ්‍රී ලංකාව වගේ රටකින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්ගෙන් ඔහු වගේ මට්ටමක ඉන්න ක්‍රීඩකයෙක් පරාජය ලබන්න. ඉතින් ඔහු කිව්වේ ඇත්තටම මීඩියා එකට ගිහිල්ලා කිව්වේ මම නිකන් නිදාගෙන නැගිට්ටා වගේ කියලා. මට මේක අදාහ ගන්නවත් බෑ. මම නිදාගෙන නැගිට්ටා වගේ කියලා මේ අවස්ථාව. ඔහුට තාමත් හීනයක් දැක්කා වගේ කියලා තාමත් ඔහුට හිතා ගන්න බෑ කියලා මම පරාජය වුණා කියලා. ඉතින් ඇත්තටම ජපානයේ ඔහු මෙඩල් ප්‍රොස්පෙක්ට් කෙනෙක්. ක්‍රීඩා රටාව ගැන මොකද? ක්‍රීඩා රටාව කියලා කියන්නේ මගේ විශේෂ ඔහු ඔබේ ක්‍රීඩා රටාව ගැන තරගයේදී ඇත්තටම එහෙම තමයි වුණේ. ජපාන් කෙනෙක් බලාපොරොත්තු නැති අභියෝගයකට ආවා ඔහුට හැරෙන්න නොදෙන තරගයක් වඩපත් වුණා එක්තරා තැනකදී. එතකොට ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව අදහසක් ප්‍රකාශ කරන්නේ නැද්ද? පෞද්ගලිකව ඒ තරඟයෙන් මට මතක නැහැ ඔහු මොනවාගේ අදහසක් ප්‍රකාශ කළාද කියලා. නමුත් මම විශේෂයෙන්ම ජපානයේ වගේ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න මගේ විශාල දැඩි කැමැත්තක් තියෙනවා. මොකද හේතුව ඔවුන්ගේ ක්‍රීඩා විලාසය වේගවත් ක්‍රීඩා විලාසය. පොඩි කාලේ ඉඳලා මගේ තාත්තත් මාව පුහුණු කරලා තියෙන්නේ. මොකද ඔහු දැනගෙන හිටියා අපි මේ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ගහන මොමන්ටම් එකට අපිට ලෝකෙට යන්න බෑ කියලා. හැමතිස්සෙම මගේ තාත්තා ඔළුවට දැම්මේ එකක් පළවෙනි එක මහන්සි වෙන්න ඕන. ඉතාමත් මහන්සි වෙන්න ඕන අපි මේ මට්ටමට යන්න මහන්සිලා කියන්නේ කරන ට්‍රේනින් එක වැඩි කරන්න ඕන හැමතිස්සෙම. ඒ වගේම තමයි අපිට පුළුවන් තරම් ඉක්මනින් එහා පැත්තට අපේ ප්‍රතිවාදයට ෂටල් එක යවන්න පුළුවන්ද? අපිට කරන්න පුළුවන් අපේ වේගය වැඩි කරලා අපිට ක්‍රීඩා කරන්න පුළුවන්ද? ඒක තමයි කියලා ඇඩ්වාන්ටේජ් එක. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම ට්‍රේන් කරේ ස්පීඩ් ගේම් එකකට. ඉතින් මේක ගොඩාක් ඉහවල් වුණා මට පරණත මට්ටමට එනකොට අවුරුදු 25 26 27 28 වගේ වෙනකොට මගේ චයිනා ජපාන් කොරියා ඒ ගහන ස්පීඩ් එකට මට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ස්පීඩ් සෙල්ලම් කරන දැන් සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා. බෝල් එක පේස් එක වැඩි කරන්න ගහන්න පුළුවන්. සමහර ක්‍රීඩකයන්ට ස්විං කරනකොට ගහන්න බෑ. ඒ පේස් එකට ගහන කට්ටියට ස්විං එකට ගහන්න අමාරුයි. ඒ වගේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මම පේස් එක වැඩි කරන ස්පීඩ් ගහන්න මට පහසුයි. මටත් පේස් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් ඔහුගේ ගේම් එකට හොඳටම මගේ ගේම් එකට ඇලි වෙනවා. ඒ දෙක මට ඇඩ්වාන්ටේජ් එකක් වුණා. ඒක ඒ වගේම මගේ එදා ක්‍රීඩා කරපු දවස සහ ඒ දවස ඉතාමත්ම විශේෂ දවසක්. මම උදේ නැගිටිනකොට මට දැනුණා මම අද දවස ගොඩක් හොඳ දෙයක් මට කරන්න පුළුවන් කියලා. ඒ මානසික විශ්වාසය බලපන්න තමයි විශාලින්ම තිබුණා. ලෝකයේ විවිධ රටවල ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. යුරෝපය, ඇමරිකානු මහද්වීපීය රටවල් වල මොකද ලෝකයේ සියලු මහද්වීපයන් වලට අයත් රටවල ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. නමුත් ලෝකයේ හොඳම බැඩ්මින්ටන් තියෙන ආසියාවේ. ඔව්. එතකොට ලංකාව තියෙන්නේ ආසියාවේ. ඔව්. මම දන්න තරමින් මට මගේ විශ්වාසය අනුව ලෝකයේ
ඉහළින්ම උපයන ක්‍රීඩිකාවන් අතර මුල් 6 දෙනා අතර ඉන්න ඉන්දියානු ක්‍රීඩිකාවක්. ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් සූර ඔලිම්පික් නියෝජනය කරපු ක්‍රීඩකයා ලෝකෙ මුල් 16 දෙනා අතරට ආපු ක්‍රීඩකයා. ඔයාලට මම දැකලා තියෙන ක්‍රීඩා අමාත්‍යාංශික සංගම් දෙපාර්තමේන්තුවේ තමන්ගේ පෝෂණ දීම නාම නැති වුණාම හොයලා ඇවිල්ලා දෙන්නේ නැහැ. ගිහිල්ලා ඉල්ලගන්න තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වයට රටේ ක්‍රීඩාවට කොහොම බලපෑද? මම කියන්නේ නිලු කරුණාත්මක කියන කතාව අමතක කළා දැම්මොත් කොනම දක්ෂයෙක් සමස්ත ක්‍රීඩාවට. ඔව් සමස්ත දක්ෂයන්ට මේ කොහොමද? දැන් ඔය හොඳ ප්‍රශ්නයක්. පළවෙනි එක තමයි දැන් මේ වෘත්තිමය ක්‍රීඩකයන්ගේට හම්බෙන ප්‍රතිලාභ. ඒ කියන්නේ ඔහුගේ ක්‍රීඩා මට්ටම පවත්වාගෙන ඒ වගේම ඔහුගේ දක්ෂතාවය අගයන ආකාරය වෙනස් රටවල් වල. දැන් හොඳම උදාහරණය තමයි 2013 ඔලිම්පික් ක්‍රීඩාවල. මම 2013 ඔලිම්පික් ක්‍රීඩාවලදී මම ලෝකේ නම්බර 8 පරාජය කරනකොට මගේ මාසික වේතනය මගේ මාසික ආදායම රුපියල් 90000යි. මම පරාජය කරන ක්‍රීඩකයාගේ මාසික ආදායම ඩොලර් 20000ට වැඩි. ඩොලර් 20000ට වැඩි. ඔහුගේ මාසික ආදායම. ඔහුට දෙන ඔහුගේ මාසික වේතනය. ඒ කියන්නේ තව වෙළඳ දැන්වීම අනම්ම ඒව නැතුව. වෙළඳ දැන්වීම නැතුව ඔහුට ඔහුගේ ස්පොන්සර්ගෙන් සහ ජපනීස් බැඩ්මින්ටන් ඇසෝසියේෂන් එකෙන් ඔහුගේ ඒ මට්ටමේ තමයි ඔහු හිටියේ. එතකොට ඔහු පිටිපස්සේ ඉන්න පුහුණුකරුවන්ගේ අත්දැකීම් ඔලිම්පික් මෙඩලිස්ට්ලා එයාගේ පිටිපස්සේ ඉන්නේ. ඉතින් ඒ වගේ මට්ටමක ඉඳලා තමයි අපි ක්‍රීඩා කරලා ඒ ජයග්‍රහණය ලැබුවේ. බැඩ්මින්ටන් ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ලෝකේ ඔලිම්පික් මට්ටමේ අපි තිබ්බේ. ඉතින් එතකොට ඒකේ තියෙන සැබෑ තත්වය ඒකේ තියෙන ගුණාත්මක භාවය අවබෝධ කරගන්න පුළුවන් නිලධාරීන් පිරිසක් අපේ ලංකාවේ තුල ඉන්න ඕන. ලංකාවේ ක්‍රීඩාව ඉස්සරගෙන යනවා. විශේෂයෙන්ම ගුණාත්මක භාවය. මේ සිටුේෂන් එක මනසින්ම වාගෙන මේකට කොච්චර කැපවීමක් කරනවද මේ දක්ෂතාවයට කොච්චර ගැඹුරක් තියෙනවද මේ ජයග්‍රහණය කරන්න කොයි වගේ මට්ටමකට අපි යන්න කොයි වගේ මට්ටමක් තිබිය යුතුද කියන එක ප්‍රායෝගිකව අවබෝධයක් තියෙන්න ඕන. අපි ලංකාවට ඇවිල්ලා ඒ ක්‍රීඩකයන්ට ඒ පාසුකම් ලබා දෙන මේ නිලධාරීන්ට. ඉතින් මම හිතන්නේ ඔබ කිව්වා වගේම හැබැයි ඔබ හිටියේ පුහුණු කරුවෙකුත් නැතුව. ඔව්. ඉතින් මමුත් මගේ පුහුණු කරුවෙක් නැතුව හිටියා. මගේ ඒ වෙලාවේ ඒ කාල සීමාවේ මට තිබුණේ මගේ තිබුණු මානසික මට්ටම ඉතාමත්ම ඉහළයි. ශාරීරික මට්ටමත් ඉතාමත්ම ඉහළයි. මම ඒ කාල සීමාවේ ඒ මාස සති 2 සති 3 අන්තිම සති 3 හිටියේ එකම මානසික මට්ටමක මම මේක ගහනවම තමයි කියන එක. මොකද ඒක මට දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඒක හැබැයි මම හිතන හැටියට මම වැරදි නම් ඔබට නිවැරදි කරන්න පුළුවන්. අපි තරග සජීව නැරඹුවා රූපහානින් නැරඹුවා අපිට ළඟට යන්න අවස්ථාවක් ලැබුණ තුනට මේ ඉන්දියානු තරඟ වෙනස්කම් තුන අපිට පුහුණු කරුවෙක් හිටියා. පැහැදිලිවම ඒ කියන්නේ පැහැදිලිවම නමුත් ඒකට අපිට එකම වරද උනේ අපි හැමතිස්සෙම සුසන්තිකා ජයසිංහ කියන ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවකින් පස්සේ මට අමතක කරන්න අපි සුසන්තිකා ජයසිංහගේ වෙනත් පෞද්ගලික හෝ ආර්ථික හෝ අනෙක් ප්‍රශ්න. නමුත් සුසන්තිකා ජයසිංහ කියන ක්‍රීඩිකාව ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා කරන දේ තමයි මම කතා කරන්නේ. මොකද ලංකාව කියන පුංචි රට මම S2 දැකපු දෙයක් මම කියන්නේ. 2002 මම අවුරුදු 17යි මට කොමන්වෙල්ත් ගේම්ස් යනකොට. මම යන්නේ මම තමයි පොඩිම ලාභාල්තම ක්‍රීඩකයා අවුරුදු 17 දී කොමන්වෙල්ත් ගේම්ස් ගියපු 2002 වර්ෂයේ. මුළු කන්ටින්ජන්ට් එකෙන්. මම යන්නේ මොකද සීනියර්ස්ලා කවුරුවත් මාත් එක්ක යන්නේ මම යන්නේ අන්තිමට. කෑම කන්න වුණත් අන්තිමට යන්නේ. එතකොට සීනියර්ස් ඒ කියන්නේ සුසන්තිකා ඒ වගේම ඉස්සරහ හිටපු ගොඩක් ඉහළ මට්ටමේ හිටපු ක්‍රීඩිකාවන් කෑම කාලා එනවා. එතකොට සමහරවිට ජමයිකා ඒ වගේ රටවල් වල ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ සමහරවිට මම ඒගොල්ලෝ පිටිපස්සේ යනවා ඒගොල්ලෝම බලන්න මම ආසයි. ඒ ක්‍රීඩිකාව හැසිරීම කොහොමද ඒගොල්ලෝ කොහොමද කෑම කන්නේ ඒගොල්ලෝ ට්‍රේන් කරන්න යනවද ඒගොල්ලෝ කතා බහ කරන්නේ කොහොමද කියලා. සුසන්තිකා එනකොට ඒගොල්ලෝ පිටිපස්ස සුසන්තිකාට යන්න දීලා ඒගොල්ලෝ පාස් වුණාට පස්සේ සුසන්තිකා ගිහින් සුසන්තිකා දිහා හැරිලා බලනවා. සුසන්තිකා ජයසිංහට එච්චර රෙකග්නිෂන් එකක් මේ ලෝකේ තිබුණා. ඒ වගේම ඉතින් මම කියන්නේ ඉතින් ඒ මට්ටමට අපි එන්න කොච්චර සුසන්තිකා 2010 ඔලිම්පික් ජයග්‍රහණය කරාට පස්සේ අපි මේ වෙනකම් ඔලිම්පික් ජයග්‍රහණයක් කරලා නැහැ. දැන් අවුරුදු 19ක් අවුරුදු 20ක් වෙනවා. ඔව් මේක තමයි රටේ ඇත්ත තත්ත්ව ක්‍රීඩකෙට දැනෙන හැටි.
මම සමහර විට මේ සාකච්ඡා ඇතුළතදී නිලුක අහනවා කඩින් ප්‍රශ්න ඒව ගන්නත් පුළුවන්. තමන්ගේ ක්‍රීඩා ජීවිතයට හෝ පරිපාලනය මොනවා ප්‍රශ්නයක් කරනවා නම් අතාරින්නත් පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ලෝකේ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ඉන්නේ ආසියාවේ. මේ බැඩ්මින්ටන් පරිපාලනයේ සමාන නිලධාරී. මේ ආසියාවේ තියෙන ක්‍රීඩකයන්ට එතෙන්ට යන්න බැරි වුණාට පරිපාලනයේ ආසියානු බැඩ්මින්ටන් සංගමේ ඉරතනතුරට යන අවස්ථාව අපි දැකලා තියෙනවා. ඒක වැරදක් නෙමෙයි. ඒක රටක් හැටියට සතුටු වෙන්න ඕනේ කාරණයක්. මේ ඇයිට ඒ පුටුවල ඉඳගෙන බැරිද චීනය වගේ රටවල් වලට අපේ ක්‍රීඩකයෝ යවන්න ක්‍රමවේදයක් හදාගන්න දක්ෂ ක්‍රීඩකයෝ යවලා ඒ පුණු කඳුළු පාත්තල එහෙම හදාගන්න පුළුවන් වුණා නම් මම කියන්නේ නිලු කරුණාත්මක පිටියේ ඉදිරියෙන් ඉන්න එකක් නැත්. මට හිතෙන හැටි මම අපිට පුළුවන් පැහැදිලිවම මේ ඉන්න පරිපාලනයේ බලන්න අපිට දැන් ඕනම දෙයක අපේ හැම දෙයක්ම හරිම ෂෝට් ටර්ම්. අපිට ලෝක මට්ටමේ ඔලිම්පික් මට්ටමේ ජයග්‍රහණයක් ලබන්න නැත්නම් අඩුම ගන්න ඒ මට්ටමේ හොඳට perform කරන්න හොඳ දක්ෂතාවයක් දක්වන්න අපිට long term plan එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. කොච්චර පහසුකම් දීලා වුණත් අවුරුද්දකින් ඒ පහසුකම් නැතිව යනවා නම් අපිට ඒ මට්ටමට යන්න අමාරුයි. දැන් විශේෂයෙන්ම මගේ කතාවේ තියෙන්නේ මමම තීරණය කරනවා මම මේක long term කරන්න ඕන කියන එක. මම තේරුම් අරගෙන මම අවබෝධ කරගෙන මම තේරුම් ගන්නවා මේක මම දීර්ඝ කාලීනව ඒ අවබෝධ ඉන්නේ ජාත්‍යන්තරවට සහභාගී වෙන්න ගත්තට පස්සේද? ඔව්. ජාත්‍යන්තර මට්ටමට සහභාගී වෙන්න ගත්තට පස්සේ තමයි ඒක අවබෝධ වෙන්නේ. ඔබ සෙල්ලම් කරන පරාජය වෙන්නේ ඒ වගේම ජයග්‍රහණය කරන්න ඒ මොමන්ටම් එක වගේ ඇඟට එනවා, මනසට එනවා. ඊපස්ව ඒ මට්ටමේ ඉඳගෙන අපි එක මට්ටමකට යනවා. දැන් එක මට්ටමකට ගිහිල්ලා ජාත්‍යන්තර අපි හිතමු ස්ටෙප්ස් 3ක් තියෙනවා කියලා. පළවෙනි ස්ටෙප් එකට ගියාට පස්සේ අපිට තේරුම් ගන්න යනවා එතනින් එහාට තව කොච්චර ප්‍රමාණයක් අපි ඊළඟ ස්ටෙප් එකෙන් ට්‍රේන් කරන්න ඕනද කියන එක. ඊපස්සේ ඒ මට්ටමකට එනකොට අපිට තේරෙනවා ඊට පස්සේ තව මීට වඩා තව ගොඩක් දේවල් එකතු කරගන්න ඕන කියලා කියනවා. එතකොට නමුත් ඔය එකක්වත් අපිට තේරුම් ගන්න බැරි වෙනවා අපි ලංකාවේ හිටියොත්. අපි අනිවාර්යයෙන්ම දීර්ඝකාලීනව ජාත්‍යන්තර තරගාවලට සහභාගී වෙන්නත් ඕනේ. ඒ වගේ සහභාගී වෙලා පරාජය වෙලා වැඩක් නැහැ. නමුත් අපේ නිසි පුහුණු වීමකට අපි ඒ ටාගට් එක අචීව් කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. හොඳයි. ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩිම අත්දැකීම් තියෙන පුද්ගලයා නිලු කරුණාරත්න කියන්නේ. මගේ තරග කිරීම හරහා ලෝකේ ඉන්න ඉහළම පෙළේ ක්‍රීඩකයෝ දැකලා උන්හාස් තරග කළා. ඒ අත්දැකීම් ටික ගත්ත ක්‍රීඩකයෙක්. ඊළඟ පරම්පරාව බැඩ්මින්ටන් ක්‍රීඩාවේ. මම හිතන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාව නෙමෙයි. ලෝකේ මේ රටේ තියෙන ඕනම ක්‍රීඩාවකට බලපාන ඊළඟ පරම්පරාවේ හිතේ තියාගන්නේ මොකද්ද? තමන් ක්‍රීඩාවකින් ඉදිරියට යනවා නම් ලෝකේ ජය ගන්න ඕන නම් මේ මොන හරි කාරණයක් සම්බන්ධයෙන් තියාගන්න ඕන ඉලක්කය මොකද්ද? ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඉලක්කය විය යුත්තේ අනිවාර්යයෙන්ම ඔලිම්පික්. තියෙන ලොකුම ඉලක්කය තමයි අපේ සිහින මවන්න ඕන. ඔලිම්පික් කියන මට්ටමට තමයි අපේ ටාගට් එක අපේ මානසික මිම්ම තියාගන්න ඕන. එතකොට අපි අපේ ටාගට් එක ලොකුයි. එතකොට අපිට මහන්සි වෙන්න තියෙන ප්‍රමාණය වැඩි. එතකොට ඔයාලා ට්‍රේන් කරන්න ඔයාලා තියෙනවා ඔලිම්පික් පරිශාතන මට්ටම. එතකොට ඔලිම්පික් පරිශාතන මට්ටම සියලුම ජාත්‍යන්තර සංගම් වලින් ඒ පරිශාතන මට්ටම දීලා තියෙන ලේසි පරිශාතන මට්ටමක් නෙමෙයි. හැම ස්පෝර්ට් එකම. එතකොට මේ පරිශාතන මට්ටම අපි කියන්නේ ලෝකේ ඊටාම සීමිත පිරිසකට සහභාගී වෙන්න පුළුවන් විදිහට තමයි මේ පරිශාතන මට්ටම හදලා තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ 16ක් වෙන්න පුළුවන් කෙසවුවකට එහෙම. ඔව්. ඒක මොකද මේක හදන්නේ ලංකාවෙන් නෙමෙයිනේ. මේක හදන්නේ ඊටාමත්ම ජාත්‍යන්තර ප්‍රමුඛයකට යනවා ජාත්‍යන්තර සංගම් වලින්. ඉතින් ඒක ඊටාමත්ම උසස් මට්ටමක තියෙනවා. ඒ මට්ටමට යන්න අපි ඒ අවුරුද්දේ ඔලිම්පික් අවුරුද්දේ විතරක් ට්‍රේන් කළ වැඩක් නෑ. අපි ඒක අවුරුදු 4ෙම අපිට ඒකට ප්ලෑන් එකක් තියෙනවා. දැන් මේ අවුරුද්දේ ඔලිම්පික් එක ඉවරනවත් සමගම අපි ඊළඟ ඔලිම්පික් එකට සියලුම ස්පෝර්ට්ස් වල අපි සමාජලාට මව් සංගම් වලට සැලැස්මක් නැති වෙන්න පුළුවන්. නමුත් පෞද්ගලික වශයෙන් සියලුම ක්‍රීඩිකාවන් ගන්නවත් අතාරින්න වෙලාවක් නෑ. අතාරින්න වෙලාවක් නෑ. අතරම ඒක මොකද හැමතිස්සෙම කියන්නේ every day is Olympiad කියලා. හැම දවසකම ඔලිම්පික්ස් කියලා ජාත්‍යන්තර ක්‍රීඩකයෝ ඉන්නේ. ජාත්‍යන්තර හිතන්න දැන් මේ අවස්ථාවේ මේ COVID-19 ව්‍යසන තියෙන අවස්ථාවේදී
ඔයා හිතන්නේ මේ ලෝකෙම්ම ඔලිම්පික් සහභාගී වෙන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9000 විතර. ඔබ හිතන්නේ මේ 9000 ට්‍රේන් කරන්නේ නැතිද? මේ ලංකා ලෝකේ තියෙන බිලියන ගණන් ජනගහනය ඉන්නවා. ඔව් බෞද්ධ උදාහරණයක් කියන්නේ මේ මෑත කාලේ මට කතා කරන්න හම්බ වෙනවා ශ්‍රී ලංකාවේ මැරතන් සූර්ය ඇමරිකාවේ ජීවත් වෙන හිරුනි විජේරත්න. ඇය මේ මොහොතේ සතියකට කිලෝමීටර් 160ක් දුවනවා. ඔලිම්පික් බලාපොරොත්තුවක් ඇතුව දුවන්නේ. නමුත් මම කියන්නේ ඒ යම් කිසි විදිහකට දියුණු පොළව ජීවත් වෙන ක්‍රීඩක ක්‍රීඩිකාව මීට වඩා උනන්දුයි. අපේ පොළොවට වැඩි වෙන රටවල වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ ඉන්න පොළවල් වල පැහැදිලිවම ඔවුන් 365 දවසෙම ඔලිම්පික් එකේ ඉන්නේ. ඔලිම්පික් ටාගට් එකේ ඉන්නේ. ඔලිම්පික් මූවමන්ට් එකේ ඉන්නේ. ඔව් අප්ඩේට් වෙනවා. ඔව් නිවුස් එක එනවා. ෆෝන් එකට නිවුස් එක එනවා. අප්ඩේට් වෙනවා. ට්‍රේනින් එක අප්ඩේට් වෙනවා. කෝච් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. නියුට්‍රිෂන් පැත්තේ සම්බන්ධතාවයක් තියෙනවා. සයිකොලොජි එක හදා ගන්නවා. එතකොට ඔවුන්ට අපහසුම අවස්ථාවක් ආවොත් ඔවුන්ගේ කෝච් ඒ සිටුේෂන් එක වෙනස් කරලා වෙන මොඩල් එකක් ඔවුන්ට හොයට ආදේශ කරනවා. නමුත් කිසිම අවස්ථාවක ක්‍රීඩකයන් ඒ යන පාත් එකෙන් ඒ තියෙන මොඩල් එකෙන් පිටපයින්න දෙන්නේ නැහැ. මොකද ඔවුන්ට ටාගට් එකක් තියෙනවා. ඔවුන්ට සැලැස්මක් තියෙනවා. ඔවුන්ට ඉලක්කයක් තියෙනවා. ඔලිම්පික්ස් කියලා කියන්නේ මේ ලෝකෙම එක අවස්ථාවක බලන් ඉන්න දෙයක්. ඒ වගේම තමන්ගේ රට මාකට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ රට මුළු ලෝකෙ ඉස්සරහා පෙන්වන්න පුළුවන් තියෙන එකම අවස්ථාවක් මේ විශ්වයේ තියෙන ලොකුම උත්සවය ඔලිම්පික්ස්. පිළික මේ ගමන ආපු ගමන සම්බන්ධයෙන් කතා කරොත් ඔබට උදව් කරපු පුහුණු කරපු එහෙම විවිධ පරිසරයක් දෙකද සමාජිකයොත් එක්ක එහෙම අමතක කරන්න බැරි සමහර විට මේ කියනකොට මේ තියෙන ලිස්ට් එක දිග වුණාම අමතක වෙන්නත් පුළුවන්. එහෙම ඇති. අපි අන්තිමට අපි උන්ට ඔබේ ස්තුතිය ප්‍රකාශ කරන මේ ගමන අපිට පුහුණු දුන්න දිරිය ඔබට බොහොම වැදගත්. ඇත්තටම ඔබ වගේ ලිස්ට් එක නම් සැහැණ දිගයි. දිගයි කියලා කියන්නේ මේ ඒ ලිස්ට් එක කියන්න පැයක් විතර කරනවා. ඉතින් මම හිතන්නේ හැබැයි එක දෙයක් තියෙනවා. මට අමතක ගන්න වෙන්නේ නැහැ. අවුරුදු 7 ඉඳලා උදව් කරපු සියලු දෙනාම මේ වෙනකම් එකින් එකට මතකයි. ඉතින් ඒ කට්ටියට මම අනිවාර්යයෙන්ම කිසි දවසක තාමත්ම මෑත කාලයක උන්ව සිහිපත් කරලා උන්ට මගේ ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. නමුත් මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා දෙන්නෙක්ට. එකේ තමයි ඔබ. මගේ පළවෙනි 2000 වර්ෂයේදී මගේ ජාතික කණ්ඩායම නියෝජනය කළා. මම ආපු පළවෙනි ශ්‍රී ලංකා නියෝජනය කළ ගිය ටූර්නමන්ට් එකේදී ඇති වුණු ප්‍රශ්නයක් පදනම් කරගෙන ඔබ මට උදව් කරා. ඒ වගේම තමයි එක්කෙනෙක් මාධ්‍ය වේදිකෙක් වශයෙන් ඒ කියන්නේ ඒ වගේ ඒ ප්‍රශ්නේ තමයි මම අඳුරගන්නේ. එතකොට ඔබට තිබුණු ක්‍රීඩාව පිළිබඳ තිබුණු දැනුමට වඩා ඒ ක්‍රීඩාවේ නියැලිලා ලබාගත්තු අවබෝධය ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඔබ පාවිච්චි කරපු ආකාරයට එතකොට මම මෙච්චර ගමනක් ආවා ඒකත් එක්ක. ඉතින් ඔබට ස්තුතිවන්ත වෙන වගේම මාධ්‍ය වේදීන්ගෙන් ස්තුතිවන්ත වෙන්න තියෙන දෙන්නයි. එක්කෙනෙක් ඔබ අනිත් එක්කෙනා තමයි රංජන පරණිතාන අතිතුමා. එතුමාටත් ඔබටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම මේ ආපු ගමනේ මට විශාල ශක්තියක් ඒ කියන්නේ තාමත් ඒ යාළුකම සහ ලෙන්ගතුකම සහ කිසියම් ප්‍රශ්නයකදී අතරක් නැතිකම. සාමාන්‍යයෙන් දැන් ඉන්න මාධ්‍ය වේදිකේ කලින් කාලට වෙනස් වෙනවනේ. නමුත් ඒක කලින් කාලට වෙනස් වෙන සම්බන්ධතාවයක් නෙමෙයි. ඒක ජීවිත කාලෙම සම්බන්ධතාවයකට නිසා ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි මම හිතන්නේ රංජන් පරණිතාන කියන්නේ මගේ ජීවිතේ මම ඔහුගේ ක්‍රීඩා සංස්කාරකවරයා වශයෙන් කටයුතු කරපු ලැබුණු පුවත්පත් ඔහු යටතේ වැඩ කරපු කෙනෙක්. රංජන් පරණිතාට කියන රංජන් අයියා කියන. රංජන් අයියා අපිට තිබුණේ නිලෝකට තිබිච්ච ප්‍රශ්නමයි තිබුණේ. අපි කරන දේ හරියට කරන්න අපිට තිබිච්ච වගකීම් හරියට ඉෂ්ට කරන්න ඒක දීර්ඝ කාල වශයෙන් අපිට ලැබෙන දේවල් වලට වැදගත් උනේ මෙන්න මේ කාරණා. ඉතින් කොහොම හරි අපි ඔලිම්පික් තරගාවලියකට ක්‍රීඩකයෙක් රටක් නියෝජනය කරලා සහභාගී වෙනවා කියන කාරණය පහසු එකක් නෙමෙයි. මේ ලංකාවේ ජීවත් වෙන සුළු ජන ප්‍රමාණයත් එක්ක ගත්තම මුළු ජනගහනය චීන වගේ රටකට වඩා බොහොම අඩුයිනේ අපේ රටේ. හැබැයි චීනේ ඒ විශාල ප්‍රමාණයෙන් හම්බ වෙන්නේ ඊටම සුළු පිරිසක් තමයි ඔලිම්පික් නියෝජනය කරන්නේ. හැබැයි චීනට වඩා ගොඩාක් පහසුකම් අඩු
මේ රටේ ඊටාම සුළු පිරිසකට තමයි හම්බෙන්නේ. ඒකත් චීනට වඩා බොහොම අඩු සම්පත් ප්‍රමාණයක් තියෙන නිසා දිනා ගන්න පහසු ඉලක්කයක් නෙවෙයි. ඒ කියන්නේ ඒ ජයග්‍රහණයම පුද්ගලයෙක් අගය කරන්න මුළු ජීවිත කාලෙම ගරු කරන්න හේතුවක් හැටියට මම සලකනවා. ක්‍රීඩා මාධ්‍යවේදික හැටියට කොයිතරම් අමාරුද අපහසුද ඔලිම්පික් තත්ත්වයට යන්න කියන කාරණේ අපි මේ අවුරුදු දශක දෙකකට වැඩි මාධ්‍ය ජීවිතය ඇතුළේ දැකලා තියෙන නිසා. ඒ නිසා අපි එහෙම ලංකාවට ගෞරවයක් දෙන්න ලංකාව ලෝකේ නොදන්නා බොහෝ පිරිසට හඳුන්වා දෙන්න සමත් වෙච්ච ජාත්‍යන්තර ක්‍රීඩකෙක් වශයෙන් ඉලු කරුණාරත්න තමන්ගේ ක්‍රීඩා ජීවිතය තුළ තාමත් ඔහු ක්‍රීඩකෙක් හැටියට ක්‍රීඩා කරමින් ඉන්නවා. ලබා දුන්නු ඒ රටට ලබා දුන්නු ගෞරවය සම්බන්ධයෙන් අපි ප්‍රණාමය පොද කරනවා. බොහොම ස්තුතියි ලුක. බොහොම කාර්යබහුල තත්ත්වයක් යටතේ අපිත් එක්ක එක්ව වෙන්න මේ වැඩසටහනට සහභාගී වුණා. ස්තුතියි.